නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සුපුරුදු ලෙසින් මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා උදාාර පැහැදීමට පැමිණෙමින් ධර්ම ශ්‍රවණය කරන්න දහම් සාකච්ඡා පවත්වන්න අපිට පින්වන්ත අවකාශයක් නිර්මාණය වෙනවා හැම දිනාගේ පින නිසා. ඉතින් පිනැති ඔබ හැමදෙනාම මේ පිනිස ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්න. අදත් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුණ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද දවසේ සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව පිණිස සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව විශේෂයෙන් 14 වන උපන්දිනයේ සමරන දොවින් යද්දෙහිගේ පින්වන්ත පුතුණුවන්ට සෙත් පැතීම පිණිස පින්වත් සංජය යද්දෙහිගේ මහත්මයා ඒ වගේම රවීනා විජේමාන්න මහත්මිය වශයෙන් ඒ පින්වතුන් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව සදහම් සාකච්ඡා පිණිස අපි අවස්ථාව සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් සම්බුදු සිතක ආශ්‍රය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ආරම්භ කරන්න කාලය අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ උදාර අවබෝධයක් ඉස්මතු කරවන්න අපි යම් උත්සාහයක් ගත්තු යම් දේශනාවක්. ඒ තමයි කුමක්ද? ධාතු විභංග සූත්‍රය. එහෙයි ස්වාමීනි. එතකොට මේ ධාතු විභංග සූත්‍රයෙන් අපි ගොඩක් මහන්සි ගත්තේ බුදුරජාණන් වහන්සේගේ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝපරියත්තං යථා භූතං පජානාති කියන සත්වයන්ගේ සිත් තුළ පවතින මේ ශ්‍රද්ධාව, ඒ වගේම වීරිය, ඒ වගේම සතිය, ඒ වගේම සමාධිය අපි විස්තර කළා මිට පෙර දේශනාවල. ඒ වගේම ප්‍රඥාව කියන ස්වභාවයන් තථාගතයන් වහන්සේ දකිමින් දෙව් මිනිස් ලෝකයාට මේ ධර්මය දේශනා කරගෙන යනවා. එහෙමයි. එතකොට මේ සත්‍යයගේ සිත් සතන් තුළ පවතින ඉන්ද්‍රිය ධර්මයන් බොහොම ලස්සනට මනාකොට දියුණු වෙලා ඒ සත්‍යයගේ සිත් සතන් තුළ පවතින කෙලෙස් බැමි බිඳලා දාන්න පුළුවන් හැකියාව ඒ උපදවන ධර්මයේ විසින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ශ්‍රද්ධාව උපදනකොට ශ්‍රද්ධාව විසින් කෙලෙස් බැමි ලියලා දානවා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් වීරිය උපද්දනවා. ඒ වීරිය විසින් කෙලෙස් බැමි ලියලා දානවා. එතකොට සතිය විසින් කෙලෙස් බැමි ලියලා දානවා. සමාධිය, ඒ වගේම ප්‍රඥාව විසින් කෙලෙස් බැමි සිඳල සුණු විසුළු කරන දාලා මේ ලෝකෙට මහා සත්පුරුෂයෙක් බිහි කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ.
බාහිරට ආශ්චර්ය අවබෝධේ හරි විශ්මිත දෙයක් ඒක. එතකොට තමයි කඩුවක් අමෝරාගෙන එන අඟුලිමාල පවා දමනය කරන හිතේ කුසල් බලයක් උපද්දන බණ පදය හරි ආශ්චර්ය දකින්න ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි ස්වාමීන්. රටක් රාජ්‍යයක් අතහැරලා ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් ගිහි අතහැරපු ශ්‍රාවකෙක්ගේ මේ හිතේ මේ ප්‍රඥාව උපදවන්න එතකොට ගත්තු මහන්සියක් පිළිබඳව විස්තර වෙන දේශනාව තමයි මේ ධාතු විභංග සූත්‍රය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළා. එතකොට මේ ඒතර අපි කතන්දරේ අපි දැන් දවස් 3ක් විතර පුරාවට කියපු නිසා මම ආයෙ සිහිපත් කරන්න යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පොක්කුසාති මේ කියන රජතුමා ඒතර ගිහි අතහැරලා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් එතකොට අපි කුඹල් හලක නවතිලා ඉන්නකොට ශාස්ත්‍රුන් වහන්සේට මුණ ගැහෙනවා. ඒතර ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය අහන්න දැන් කැමැත්ත තියෙනවා. නමුත් ශාස්ත්‍රු මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ කියලා තාම හඳුනගත්තේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් මම බණපදයක් කියන්නම් අහගෙන ඉන්න. හොඳයි කිව්වා. ආන්ගිවිල බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට මේ පුරුෂයා කියලා කියන්නේ මේ ජීවිතයක් කියලා කියන්නේ ධාතු හයක් කියලා ඒක විස්තර කළා. ඒ වගේම පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක් කියලා ජීවිතය ලස්සනට විග්‍රහ කළා. ඒ වගේම මේ පුරුෂයා කියලා කියන්නේ මනස හැසිරෙන දැන් 18කින් යුතු ජීවිතයක් තමයි කියන කාරණේ බොහොම ලස්සනට විස්තර කළා. අධිෂ්ඨාන 4කට පිහිටන්න කිව්වා. කුමක්ද අධිෂ්ඨාන 4? ප්‍රඥාව කියන අධිෂ්ඨානේ, සත්‍ය නම් වූ අධිෂ්ඨානේ, ත්‍යාගය නම් වූ අධිෂ්ඨානයත්, සංසිඳීම නම් වූ අධිෂ්ඨානෙත් පිහිටන්න කිව්වා. ඒතර එහෙම පිහිටන කෙනා මොකද වෙන්නේ? මේ තෘෂ්ණා සහගතව මම මගේ කියලා කිසි දෙයක් පිළිගන්න ස්වභාවය එයාගේ දුර වෙලා ගිහිල්ලා නිකලස් මුනිවරයෙක් බවට පත් වෙනවා කිව්වා. ඊට පස්සේ ඒක බොහොම ලස්සනට විස්තර කළා. ප්‍රඥාවෙන් කොහොමද අප්‍රමාදී වෙන්නේ කියලා. මට තව ලස්සන දේශනා කීපයක් හම්බුණා මහත්තයා මේ. හරි ලස්සනයි. ඒකෙත් තියෙනවා කුමද්ද? පින්වත් මහණෙනි පද කියන සූත්‍රයේ තියෙන මහණෙනි එහෙමයි. යම් කිසි ඇවිද යන සත්වයන්ගේ පියවර සටහන් තියෙනවා මේ මහ පොළොවේ. ඒතර සියල්ල අතර ඇත් පියවරට ඒ සියල්ල ඇතුළත් කරන්න පුළුවන්. සියලු පියවර සටහන්. ඒතරම් ලොකුයි. එහෙමයි. ඇත් පියවර විශාලත්වයෙන් ඒ සියලු පාසටහන් වලට වඩා අග්‍රයි කියලායි මම මේ කියන්නේ. එසේ මහණනි අවබෝධයේ පිණිස යම්තා දහම් පදයෝ තියෙනවා. දහම් පද තියෙනවා. අවබෝධයට අනුග්‍රහ කරන දහම් පද තියෙනවා. මේ සියලු දහම් පදයන්ට වඩා යම් මේ අවබෝධයේ පිණිස යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්දේ අග්‍රයි කියනු ලැබේ. ප්‍රඥා ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රියම අග්‍ර බව ස්වාමීනි. ස්වාමීනි මේ ප්‍රඥා ඉන්ද්‍රියට අනිත් කුසල් පද ඔක්කොම ඇතුළත්. දහම් පද ඔක්කොම ඇතුළත්. ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරලා. එක්කනේද මේ ධර්ම ශ්‍රවණයෙන් තමයි ඒ උදාර අවකාශයේ තමන්ගේ ජීවිතේට හිමි වෙන්නේ. ධර්ම දාණය දෙන පිරිස. මේ ධර්මයේ දෙනවා කියන ප්‍රඥාවයි දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව දුන්නොත් ප්‍රඥාවේ හිමිකරුවෙක්. ඒ බහලති මේ දැන් සූත්‍රයක් තියෙන යම් කිසි කෙනෙක් බණ පද ශ්‍රවණය කරද්දී කන්‍යමාගෙන ආශ්‍රවමනා කොට ශ්‍රවණය කරනවා නම් පඤ්ඤා සංවත්තනිකම් පටිපදම් පටිපන්නං ප්‍රඥාව ලබන ප්‍රතිපදාවේ පිහිටියා ධර්ම ශ්‍රවණය කරන ධර්ම දේශනාවේදී මේ උදාාර ශ්‍රේෂ්ඨ සියලු දහම් පද කැටි කරන උදාාර ප්‍රඥා ඉන්ද්‍රිය නම් උදාාර දහම් පදය තමන්ගේ පෝෂණය.
ඒ ප්‍රඥාවයි ධර්ම දානි දෙන පිරිස මේ දන් දෙන්නේ. ප්‍රඥාව දන් දීලා ඔබ ප්‍රඥාවේ හිමිකරුවෙක් වෙන්න. සොඳුරු පිනක්. එහෙමයි. ලේසියෙන් කරගන්න පුළුවන් පිනක් නෙවෙයි. කුමක් නිසාද? බුද්ධ ශාසනයේ පමණයි මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව ලෝකෙට දන් දෙන්න පුළුවන්කම තියෙනවා. මනාකොට දුක්ෂය කරන ප්‍රඥාව. එතකොට මනාකොට දුක්ෂය කරන ප්‍රඥා දායාදේ ලෝකෙට දන් දෙමින් නිරන්තරයෙන් වාසය කරන කෙනා සසර පුරා සැරිසරා යද්දී තමන්ගේ ප්‍රඥා ලෝකය විවර කරගන්න ඕන උපකාර කොහේ ගියත් සැලසෙනවා. ඒ නිසා පින්වත්නි මේ නිසා දැන් අපි මහන්සි වෙලා දැන් මේ 500 ගණන් මේ දේශන කෙනෙකුට හිතන්න පුළුවන් ඉතින් මේ මදිද කියලා. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ දායාදය නැවත නැවත දුන්නොත් අපටමයි ඒක පිහිට තියෙන්නේ. අපටමයි පිළිසරණ තියෙන්නේ. ඒ නිසා ඔබ ප්‍රඥාවේ හිමිකරුවෙක් වෙන්න ආස නම් මෙන්න මේ පින කරගන්න. මේ සොඳුරු පිනට අත ගන්න. බලන්න ධර්ම දානි දෙන පිරිසට කොච්චර උදාර පිනක්ද. දැන් සමහර අය ඉන්නෝ මම හිතන්නේ මාසෙට එකක් විතර කරන කට්ටිය ඉන්නෝ නිරන්තරයෙන්. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. ඒතර දැන් මේ වගේ කාලවකවාන දැන් මේ වගේ කාලවකවාන කියලා කියන්නේ මුදල් අතහරින්න බැරි අවස්ථාවක් නෙමෙයි. කොහොම හරි බරි ගහලා අනිත් කට්ටියත් එකතු කරගෙන සමහර අය ඉන්න පොඩි පිරිසක් එකතු කරගෙන කොහොම හරි එක්ක. එහෙම කරොත් තවත් වටිනවා. එහෙමයි. තව හිතවත් කීප දෙනෙකුට කී හරි සම්මාදම් කරගන්න. ඒතකොට මේ කට්ටියත් දැන් බලන්න සමහරලාට ඒතර මේ කට්ටිය දාට මේ බණපදේ අහනවා නිකන් හරි. ඒතර ඒයට සමහර විට ඒයට ධර්මයට එන්න සොඳුරු අවස්ථාවක් එන්න පුළුවන්. ප්‍රඥාලාභී සමහරලාට මේ මොහොතේ උපදින්න පුළුවන් සමහර විට. එහෙමයි. 10-15 දෙනෙක් එකතු කරගන්න අපිට දැන් 100 දෙනෙක් එකතු කරගත්තා කියලා දේශනාවකට නේද? එහෙයි පොඩි ස්වාමීනි. පොඩි මුදලින් හරි. අනේ මම මෙහි පින්කමක් කරන පින්සෙන්ඩුවක් කවන්නේ මේ වගේ උදාර පින්කමක් කරන්න යනවා. එහෙමයි. එතකොට පිරිස් පිටින් තමයි මේ ප්‍රඥාව ලෝකෙට දෙන්න ඕන. පිරිස් එකතු වෙලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. ඇයි? සියලු කුසල් දහම් පද ඉක්මවා යන එකතු කරන උදාර පින ධර්ම දාන ප්‍රඥාව. තව ඊළඟ දේශනාවේදී මහන්නේ ඒක මේ වගේ දෙයක් කියනවා. යම් කිසි අරටු සුවඳක් රත් සඳුන් අරටු සුවඳට වඩා අග්‍රයයි මේ කියන්නේ අනිත් සියලු අරටු සුවඳ රත් සඳුන් අරටු සුවඳට වඩා අග්‍රයයි කියන්න පුළුවන් අරටු සුවඳක් නේ. එසේ මහණනි යම් කිසි බෝධිපාක්ෂික ධර්මයන් වේද අවබෝධයට අනුග්‍රහ කරන ධර්මයන් තියෙනවද? ඒවා අතර මේ අවබෝධ පිණිස ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයයි කියලා මේ බුදු කෙනෙක් දේශනා කරා. ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයයි. මොහිනේ ත්‍රිපි පුක්කුසාති ඊළඟට ඒ වගේ ඉන්න මේ දාරුචීරිය මේ වගේ කීප දෙනෙක් ඉන්නවා එම සැනින් දහම දැකපු. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව ඒ උදාර ප්‍රඥාලාභී හිමිකරුවෙක් වෙන්න අන්තිම මොහොතේ දැම්මේ. අන්තිම මොහොතේදී මේ බණපද අහලා එළියට යනකොට මැරෙන්නේ. බණපද අහලා එළියට යනවා මැරෙන්නේ. නමුත් හිස්සතින් මැරෙන්නේ. තේරෙන සමහර මේ ශාසනේ අවුරුදු ගණන් පිළිවෙත් පුරලා කල්ප ගානක නිරේගීපු කට්ටියක් ඉන්නවා දේවදත්තල. දැක්ක නේද? එහෙමයි. ඒ අතරේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කේ යම් දවසකද ශාස්ත්‍රුන් වහන්සේ හොයාගෙනත් යන්න තරමට උදාර පිනක් උපදවාගෙන ප්‍රඥාලාභී කෙසේද යත් මේ දහම් පද ඇසෙද්දී අනාගාමී වෙනවා. කෙලස් මේ ඕරම්බාගේ සංයෝජන සිඳ බිඳලා දාලා අනාගාමී වෙලා සුද්ධාවාසයට යනවා. මෙච්චර ගැඹුරු ගම්බීර දහමක් මේකට සංවේදී වෙනවා කියන්නේ කොච්චර ප්‍රඥාවක් සසරේ පුරුදු කරලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි ධර්ම දාන දෙන පිරිස තමන්ගේ ජීවිත හිතා සතුටු වෙන්න මට මෙතුවක් කල මේ අයුරින් මේ ප්‍රමාණයට මම ප්‍රඥාලාභේ ලෝකෙට දන් දුන්නා. නිතර හිතන්න ඕන කාරණා. නිතර හිතන්න ඕන කාරණා.
ස්වාමීනි අපට මොනතරම් සොඳුරු අවස්ථාවක්ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහෙන අවස්ථාව දැන් අපිට ලෝකයට දෙන්න දේවල් ගැන හිතද්දී රන් රිදී මුතුමැණික් මේ ඒ ආදි දේ ගැනත් අපිට හිතෙනවනේ ස්වාමී. ඒ නමුත් ස්වාමීනි ඒ සියල්ල අභිබවා ප්‍රභාස්වර වන ප්‍රඥාව පිණිසම මහෝපකාරී වන ධර්මයේ දන් දෙන්න තියෙන අවස්ථාව දැන් අපිට තියෙන. එහෙමයි ස්වාමී. ඒ අනිත් එක මේ වගේ කාලවක වහන්න. එහෙයි ස්වාමී. ඊළඟ තව එකක් තනක් තියෙනවා. පින්වත් මහන්නේ මේ ධනෙ නැතිවීම පුංචි දිලිඳු බවක් කියනවා. ඥාති හිත මිත්‍රාදීන් නැතිවීම කනගාටු වෙන පුංචි කාරණාවක් කියනවා. එහෙමයි. ප්‍රඥාව අහිමි වුණොත් එහෙම. ඒක මහා ලාභයක්. ඒක තමයි ඒක නියම දිලිඳු. ඇයි ධනෙ නැතුණම් ඒකෙන් දුක් පීඩා විඳින මේ ජීවිතේ විතරයි. බලය නැත්තම් අනිත් ඒවා නැත්තම් ඒකින් දුකක් හිමින් මේ ජීවිතේ විතරයි. ප්‍රඥාව අහිමි වුණොත් එහෙම අහිමි වෙලා සසරට වැටෙනකොට සසරේ උරුම කරගන්නෙම සතර පාරයි. උරුම කරගන්නෙම සතර පාරයි. එහෙමයි. ඒ කරොත් ගොම්බඩක් කරන්නෙම ප්‍රඥාව අහිමි වීම නිසානේ. නැද්ද? ගොම්බඩ කරන්නෙම ප්‍රඥාව අහිමි වීම නිසා. ගොම්බඩක් කරගන්න මොහොතක කොහටද යන්නේ? සතර පාරයි. ඒ නිසා මේ ප්‍රඥාවේ සොඳුරු හිමිකරුවෙක් ඉන්න මේ සොඳුරු පිනම කරගන්න. එච්චර අපිට කියන්න තියෙන්නේ. ඒතර අපි දැන් මේ ප්‍රඥා ලෝකේ අවදි කරමින් දැන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියා. කාගේද? පුක්කුසාතිගේ. එතකොට දැන් පඨවි ධාතුව ගැන බොහොම ලස්සනට විග්‍රහ කළා. ප්‍රඥාව අප්‍රමාදේ කරා ගෙනියන්නේ කොහොමද කියන කාරණේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු කියන මේ ධාතු අපි 4-5ක් විස්තර කළා. ඒතර හරි ලස්සනට විග්‍රහ කළා ආධ්‍යාත්මී තියෙන පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු. බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ධාතු විස්තර කළා. ඊළඟට මේ අවකාශයේ පරිසරයේ ඇසුරු කරගෙන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු විස්තර කළ පැහැදිලි කළා. හරිම ලස්සනට. මේ කිසි දෙයක් තුල මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්න බෑ. එහෙමයි. බන් තමන්ගේ පඨවි ධාතුවිත් අනේ මෙහෙම නම් වෙන්න එපා අයියෝ මෙහෙම නම් වෙන්න ඕන කියලා මේ කෙස්ලොම් නියපොද්දත් හම්මස් නහර පවත්වන්න බෑ. බාහිර කෙනාගේ කෙස්ලොම් නියපොද්දත් වලට අනේ මෙහෙම වෙන්න එපා මෙහෙම වෙන්න එපා කියලා ගිවිසුමක් ගහන්න බෑ. මහ පොළව ගත්තත් ගල් ගත්තත් නේද ගස් කොළන් ගත්තත් අනේ මේ විදිහට වෙන්න එපා මේ විදිහට වෙන්න ඕන කියලා ගිවිසුම් ගහලා ස්ථිර තියාගන්න බෑ. අන්තර බලනකොට මොන පටවි ධාතුවේ තියෙන මොන ස්වභාවයද? එකම ස්වභාවය තියෙන. ඒක ස්වභාවයක් විතරයි. පටවි කියන ස්වභාවය තියෙන විතරයි. මේ විදිහට දැකලා ඒ කිසිම පටවි ධාතුවක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා ප්‍රඥාවෙන් දකින්න. එහෙම ප්‍රඥාවෙන් දකිද්දි මොකද වෙන්නේ? ඒ පඨවි ධාතුව කෙරෙහිවත් තමන්ගේ ආත්මය ඇල්මක් උපදින්නේ නැහැ කියන විරාගයක් පවතිනවා. කෙලෙස් උපදින්නේ නැහැ. තමන්ගේ කිසිම පඨවි ධාතුවක් ඉදිරියේදී ආපෝ ධාතුව ඉදිරියේදී තේජෝ ධාතුව ඉදිරියේදී වායෝ ධාතුව ඉදිරියේදී අවකාශ ධාතුව කියන මේ ධාතු පහම ඔය ආයුරින් දකින්න පුළුවන් නම් තමන්ටත් අනුන්ටත් හැම පැත්තටම ගලප බලබලා මේක මම මගේ ආත්මය කියලා ගන්න බෑ. මේකට මේ ගිවිසුම් ගහලා තියාගන්න බෑ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මේ කිසි තැනක ගන්න බෑ කියලා දකිනවනම් ඒ දකින්න හිත තුළ ආශ්චර්යයක් සිද්ධ වෙනවා. මොකක්ද? කලකිරීමක් ඇති වෙනවා. එහෙමයි. නොයල්මක් ඇති වෙනවා. බලන්නකොට ඒ නොයල්ම ඇති වුණු හිත නිදහස් වෙච්ච හිතක් තියෙන. පඨවි ධාතුවේ හිත නිදහස් වෙලා. බලන්නකොට ඒ රහතන් වහන්සේට හරි ආශ්චර්යයි. දැන් බාහිර මහ පොළවට වතුර වලට අවකාශයේ හමාගෙන යන හුළඟට අවකාශයේ සමහර මොන වෙනසක් වුණත් අපිට ගානක් නැහැ. ඒ වගේ තමයි මේ ධාතු පහට නොයලිච්ච සිතේ ස්වභාවයත් ඒ වගේම තමයි. කොහොමද රහතන් වහන්සේලා? එහෙමයි ස්වාමීනි. අම්මෝ කොහොමද වැඩේ ඉතියි? අකම්පිත සිතින් වැඩ සිටියා මේ මහ පොළොවේ.
ඒතර විස්තර කරන බුදුරජාණන් වහන්සේ දැන් ඊළඟට දැන් ධාතු පහක් විස්තර කළා. අන්තිමට ඉතුරු වෙන විඥාන ධාතුව. එහෙමයි. ඒතර බලන්න දැන් මේ අවබෝධය කියන්නේ ප්‍රඥාවනේ එතකොට දැන්. මේ අවබෝධයත් එක්ක මොකද වෙන්නේ? හිත කෙලෙස් එක තැවරෙන්නේ නැතු යනවා. අන්න අප්‍රමාදී බව. ප්‍රඥා ලෝකේ ඉපදිලා තියෙනකොට හැමතිස්සෙම අප්‍රමාදී භවයේ හිත තියෙනවා. අප්‍රමාදී බව කියන්නේ කොහොමද? අකුසල් එක්ක කෙලෙස් එක්ක තැවරෙන්නේ නැති උදාර හිතක්. කුසල් ධර්මයන් තුල හිත පිහිටවගත් උදාර හිතක්. එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ නේද? කුසල් සිතින්ම හැම මොහොතක්ම ගත කරනවා කියලා කියන්නේ. සුන්දර නැද්ද හිත? සුන්දර. එහෙමයි. එතකොට ඉතුරු වෙන්නේ ඊළඟ බුදුරජාණන් දේශනා කරන එතකොට පින්වත් භික්ෂුව ඉතුරු වෙන්නේ පාරිශුද්ධ බබලන විඥානේ විතරයි. ඇයි? දැන් අර හැම එකටම නොයල්මක් හිතේ සකස් වෙලා තියෙනවා. අර අවබෝධය ඇති වෙලා තියෙනවා. දැන් විඥානයේ පිළිබඳ තාම අවබෝධයක් නැත්නම් මොකද වෙන්නේ? දැන් විඥාන ඉතුරු වෙලා තියෙනවා. මොකක්ද විඥානය කියන්නේ? විශේෂයෙන් දැනගන්නවා කියන ස්වභාවය. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු හතරෙන් යුතු තමන්ගේ ශරීරය තුල මේ විඥානය කියන එක දැන් බද්ධ වෙලා තියෙන, සකස් වෙලා තියෙන, බැසගෙන තියෙන. විඥානය කොහොමද තේරුම් ගන්නේ? විස්තර කරනවා දැන්. විඥානයෙන් කුමද දැනගන්නේ? සැපයක් දැනගන්නවා. අන්න අපිට සැපක් ඇති වුණාට පස්සේ දැනගන්නේ කුමක්ද? විඥානය. දුකක් දැනගන්නවා. අපේ ජීවිතේ දුකක් ඇති වුණාට පස්සේ දැනගන්නේ කොහොමද? විඥානය. දුක් සැප රහිත බවක් අපේ ජීවිතය තුළ ඇති වුණාට පස්සේ දැනගන්නේ කොහොමද? අන්න විඥානය. එහෙමයි. දැන් ඒතර බලන්න මේ උත්තරයන් වහන්සේ සමහරවිට දැන් මේ වෙනකොට පඨවි ආපෝ තේජෝ වායෝ නොයල්මක් සකස් වෙලා තියෙනවා ආත්‍යත්මය. දැන් ඒතර පිරිසුදු විඥානය කියන කාරණේ දැන් ප්‍රකට වෙලා ඇත්තේ තමයි මේ භික්ෂුන් වහන්සේ. ආසුන්නසේ බලන්නේ ධර්ම දේශනා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ දේශනා එතකොට ඉතුරු වෙන්නේ පාරිශුද්ධ බබලන විඥාන විතරයි. ඒතර එයා එතනට හිත පිහිටවනවා ඊළඟට. විඥානේ තේරුම් ගන්න මහන්සි ගන්න. ඒ පෙර නොයසු ඉරු දහමක් නෙමෙයි. ඉතින් විඥාන විස්තර කරනවා. කොහොමද? විඥාණයෙන් සැප දැනගන්නවා. ආයෙනතර තේරුම් ගන්නවා. එන විඥානය කියන්නේ මේ දැනගන්න ස්වභාවයට. දුක දැනගන්නවා. එහෙනම් මේක දැනගන්න එහෙනම් විඥානය. දුක් සැප රහිත බවක් ඇති වුණා ඒකත් දැනගන්නවා. ඒකට එයා තේරුම් ගන්නවා. එහෙනම් මේ දුක් සැප රහිත බව දැනගන්නේ විඥානය. එහෙනම් මේ ස්වභාවය තමයි විඥානය. ඉතින් හිත පිහිටනවා දැන්. විස්තර කරන පින්වත් භික්ෂුව සැප විඳීමට අදාළ ස්පර්ශය නිසායි සැප විඳීම උපදින්නේ. එතකොට සැප විඳීමක් විඳිමින් හෝ සැප විඳීමක් විඳින බව දැනගන්නවා. කෙලෙස් මිශ්‍ර වෙන්නේ නැති හිතේ පඨවි ආපෝ තේජෝ අවකාශ කියන ධාතුත් එක්ක මිශ්‍ර වෙන්නේ නැති හිතේ මෙන්න මේ කියන අවබෝධය ප්‍රකට වෙනවා. මොකද්ද? සැප විඳීමට අදාළ ස්පර්ශයක් ඇති වුණාම සැප විඳීම උපදිනවා. සැප විඳීමට අදාළ ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒ සැප විඳීමට අදාළ ස්පර්ශයෙන් උපන්නියන් සැපක් ඇද්ද ඒකත් නිරුද්ධ වෙලා යනවා කියන කාරණේ අවබෝධය වුන් එතකොට ඒ හිතේ ප්‍රකට වෙනවා. එතකම් ප්‍රකට වෙන්නේ එතකම් අසපු සුතමයි කාරණාවක් විතරයි. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතය තුළින් එක අවබෝධයක් කරා යන්නේ. ඇයි අරවත් එක්ක හිත හැමතිස්සෙම හක්කලං කරනේ තියෙන්නේ. අර ඒ ධාතු පස්සේ දුව එහෙමයි ස්වාමීනි. එක්ක පඨවි ධාතුව සිදුවන, එක්ක ආපෝ ධාතුව සිදුවන, එක්ක තේජෝ ධාතුව සිදුවන, එක්ක වායෝ ධාතුව සිදුවන, එක්ක ආකාශ ධාතුව සිදුවන, එක්ක එහෙම නැත්නම් ස්පර්ශයන් ඔස්සේ සිදුවන. එහෙම නැත්නම් මේ අර මනස උපහා ਵਿਚාරය වෙන තැන් එක ඒ පැත්ත හරි සකස් වෙනවා. හිත කලබලයි. දැන් මෙහිම මේ අවබෝධය තියලා තියෙන කෙනා හිත මොකද වෙන්නේ? නිස්කලංකයි දැන් හිත. සැපේ ගිලී යන්නේ නැද්ද ස්වාමීනි? නිස්කලංක හිත සැපයට පත් වෙලා කොයි වෙලාවෙත් එහෙමයි ස්වාමීනි. අර මේ සැප වේදනාව දුක් වේදනාව මනවින් දැනගන්නවා මේ ධාතු ස්වභාවයන්හි නොයල්ම ඇති වුණු කෙනා කියලා විස්තර කරන්නට යෙදුනේ. එතකොට දැන් අපි සාමාන්‍ය ජීවිතේ නම් අපි සැප වේදනාවේ කැමැත්ත ඇති වෙනවා, තෘෂ්ණාවක් ඇති වෙනවා නිසා ඒ වූ මේ චිත්ත හැසිරීමක් එතනනේ. හැසිරීමක් වෙන්න පුළුවනි. එහෙමයි ස්වාමීනි. හැබැයි දැනගන්නවා දැන් මෙහිම සිද්ධියක් වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ සිද්ධිය ඔස්සේ
මනස පවත්ත ඉන්නේ. ගලවන්න පුළුවන් ඒ කෙනාට. එහෙමයි. ඒක දියුණු වෙච්ච කෙනාට මම කියන්නේ. එහෙයි ස්වාමීනි. පවත්ත ඉන්නේ ගලවනවා. ප්‍රඥාවෙන් දකිනවා වීරියෙන් ගලවනවා. ප්‍රඥාවෙන් දකිනවා වීරියෙන් ගලවනවා. හැසිරෙන්න දෙන්නේ නැහැ හිතේ ඔස්සේ. එහෙමයි. ඉතින් එහෙම ගලව ඉන්නකොට මොකද වෙන්නේ? ඒවට නොවැළී පවතින හිත සකස් වෙනවා. ඇයි යන්නේ යන ආයි ගලවනවා යන්නේ යන ආයි ගලවනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ලස්සන උපමාවක් තියෙනවා දැන් ඔය. ඔන්න හරත් අඩියේ ඔන්න මේ කුඹුරක් පැහුණු කුඹුරක් මැදින් දක්කගෙන යනවා කියන්නේ. ඒතර මේක ටික දුරක් ගිහින් මොකද වෙන්නේ? අර කුඹුරට පයින්. මීටර් කුපල්ල මොකද කරන්නේ? කෙවිටින් ගහනවගෙන සැරපාර. ආයෙත් එනවා. ආයෙ ටික දුර ගිහිල්ලා ආයෙත් පයින් ආයෙත් එකක් ගහනවා. මෙම කීප සැරයක් ගහලා අන්තිම බැරිතන මොකද කරන්නේ? එතකොට මේ ලණු අරගෙන අර මේ අන් දෙකට දාලා නාසෙ තත්ත කරලා ගන්නවා කියනවා. අර ඔය කරකෙත හොඳට බදිනවා කියනවා. ඊට පස්සේ යන්නේ නැහැ කියනවා. ඒ වගේ තමයි කියන්නේ මානසික ස්වභාවය. නැවත ආයෙ වලක්වද්දි එක සැරේට සිද්ධ වෙන්නේ නැහැ මේ. දු පිම්පිරු අයට නම් ඉතින් භාගතුන් වහන්සේ කාලේ වගේ වෙනවා. අත නම් එහෙම ලේසි නෑ. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? අන් ටික වලකින්න පටන් ගන්නවා. නමුත් දැන් මේ අවබෝධය උපදින්න ඒකත් නැතිලා යනවා. ඒකට තමයි මේ අවබෝධය තියෙන්නේ. මොකද්ද? සැප විඳීමක් විඳින්මින් ඔහු සැප විඳීමක් විඳින බව දැනගන්න. ඉතින් මේ සැප විඳීමට අදාළ ස්පර්ශය නිරුද්ධ වීමෙන් සැප විඳීමට අදාළ ස්පර්ශය උපන්නා ය සැප විඳීමක් ඇද්ද? මේ සැප විඳීම නිරුද්ධ වෙනවා. එතකොට ඒකත් සංසිඳුණු බව දැනගන්න. සැප විඳීම ඉපදුණු බව දැන් ප්‍රකටයි. සැප විඳීම නැති වෙලා ගියා ප්‍රකටයි. ඒක අවබෝධයක් ඒක. එහෙමයි. අර ධාතු 6 5 පිළිබඳ යම් අවබෝධයක් ඇති වෙන්නේ යම්සේද මේකත් ප්‍රඥාවටයි. වේදනාව පිළිබඳ. වේදනාව පිළිබඳ. එහෙමයි ස්වාමී. මේ අවබෝධය හරියට ඉපදුනකොට තමයි මනාකොටම සියලු දුක් ක්ෂය කළා දාන්නේ. එතකන්නේ. ඒකයි දැන් සමහර කට්ටිය ඔය පොඩ්ඩක් ඔය පොඩි භාවනාවක් කාලයක් කළාට පස්සේ හිතේ සාමාන්‍ය විරාගයක් නොවැල්මක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ කයිවාරුක ගහ පම්පෝරිය ගහ ඉන්නවා යා. Tamanට උහුලන්න බැරි බරක් දරාගෙන පටන් ගන්නවා ඩෙගනට. එහෙමයි. ඊට පස්සේ ආන්තර බලනකොට කාලයක් යනකොට මෙලෝ කුසලයක් නැහැ සමහරවිට. ඔහොමයි වෙන්නේ සමහර කට්ටිය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අන්තිමට පිරිවරාගෙන දඟලනවා යා. හරිද? මෙන්න ඊට පස්සේ කාලයක් යනකොට ආන්තර තියෙන ගුණධර්ම මොකක්වත් නැහැ. දරා ගන්න බෑ. ඇයි? මේව අවබෝධ වෙලා නැහැ ඊට පස්සේ යාට. එහෙමයි ස්වාමීනි. කොච්චර දේවල් එතකොට මේ ශ්‍රාවකෙක් අවබෝධ කරගන්න තියෙනවා. පින්වත් භික්ෂු දුක් විඳීමට අදාළ ස්පර්ශය නිසායි දුක් විඳීම උපදින්නේ. එතකොට දුක් විඳීමක් විඳින්මින් ඔහු දුක් විඳීමක් විඳින බව දැනගන්නවා. ඒ දුක් විඳීමට අදාළ ස්පර්ශය නිරුද්ධ වීමෙන් දුක් විඳීමට අදාළ ස්පර්ශයෙන් උපන්නා යම් දුක් විඳීමක් ඇද්ද? ඒ දුක් විඳීම නිරුද්ධ වෙනවාද? ඒකත් සංසිඳුණු බව දැනගන්නවා. බලන්න එතකොට. සැප විඳීමක් උපදිනකොට තියෙද්ද දැනගන්නව නැති වෙනකොට දැනගන්නවා. අර පිරිසුදු විඥාණයට තමයි මේක ප්‍රකට වෙන්නේ. එහෙමයි. එදින පඨවි ධාතුවේ මේ ගැවසෙන්නේ නැති ආපෝ ධාතුවේ ගැවසෙන්නේ නැති තේජෝ වායෝ ධාතුවේ ගැවසෙන්නේ නැති විඥානයක් තියෙන පිරිසුදු. මේ විඥාණයට තමයි මේක සංවේදී. දමණය වෙච්ච හිතේ වාස්චරය. එහෙයි ස්වාමීනි. ඊළඟ දුක් සැප රහිත විඳීමට අදාළ ස්පර්ශය නිසා දුක් සැප රහිත විඳී උපදිනකොට දැනගන්න. ඒ අදාළ ස්පර්ශය නැති වෙලා යද්දී ඒ විඳීම නැති වෙලා යනකොට ඒකත් දැනගන්නවා. පින්වත් භික්ෂු එක මේ වගේ දෙයක් ලස්සන උපමාවක්. දර කැබලි දෙකක් එකට අතුල්ලනකොට රස්නේ හට ගන්නවා. ගින්දර උපදිනවා. හැබැයි මේ දර කැබලි දෙක ඈත් කිරීමෙන් මොකද වෙන්නේ? දෙපැත්තට කිරීමෙන් උණුසුම නැති වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. සංසිඳලා යනවා කියනවා. මේ වගේ තමයි. කොච්චර ලස්සනද නේ? එහෙමයි ස්වාමීනි. ඇහැ රූපයි විඥානය එකතු වෙනකොට යන් සුවයක් ඇති වෙනවද? ඇහැ රූපයි විඥාන එකතු වීම නැති වෙද්දී සුවය නැති වෙලා යනවා. නමුත් මේක ප්‍රකට වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ටග්ගල ඒකත් එක්ක මනස උපවිචාරය වෙනවා. උපවිචාර වෙලා
අර ආස්වාදයේ බැස ගන්න ඕනේ. බැසගෙනකොට බැසගෙන නැවතත් ඉස අයෝනිසෝ මනසිකාරයේදී සතුට වෙන ස්වභාවයක් තමයි මේ හිතේ තියෙන්නේ. එතකොට හිතෙන්නේ මේක නැති වෙනවා කියලා. නැත්තම් ෂණයෙන්ම නැති වෙන ධර්මයක්. අන්න ඒකයි. එහෙයි ස්වාමී. ස්පර්ශ තියෙනකන් තියෙනවා. ස්පර්ශ නැති වෙලා යදින තියෙනවා. එහෙමයි ස්වාමී. දුකත් එහෙම තමයි. සාමාන්‍යයෙන් දුකක් ඉවතුනහම අපි මානසික ස්වභාවය තමයි ඒකත් එක්ක කෙලස් මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙවි අරක දුක් ඉපදුණු දේ නැවත නැවත සිහි වෙවි ඒ තුල වාසය කරනවා. ඒතර අපිට හිතෙන්නේ මේ හටගත්තු දුක ඉක්මනට නැති වෙනවා. එහෙමයි. හැබැයි ඒක සංසිඳුන හිතේ ස්වභාවය මොකක්ද? ඒක තමයි ප්‍රකට වෙන්නේ. ඇත්තටම ස්පර්ශෙන් දුක උපදිනවා, ස්පර්ශෙන් නැතිවීම නැතිලා යනවා. එහෙයි ස්වාමී. අර මේ මනස උපවිචාරය වෙන ස්වභාවය සංසිඳිලා නැති නිසා ඉන්ද්‍රිය දමනයක් නැති නිසා ඒක ප්‍රකට වෙන්නේ නැහැ එක්කිනාට. එහෙමයි. පින්වත් භික්ෂුව අන්නේ විදියමයි කියනවා. ওই විදියට සැප විඳීමට, දුක් විඳීමට, උපේක්ෂා විඳීමෙන් උපදිනව, පවතිනව නැති වෙලා යනවා කියනවා. ඒතකොට හැම දෙයක් මේ භික්ෂුව පිරිසිදු විඥාණයෙන් දැනගන්නවා. එතකොට ඊට පස්සේ ඉතුරු වෙන්නේ දැන් මොකද වෙන්නේ? දැන් මේ විදියට දැන් පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ ධාතු දැන් අවබෝධ කරලා ඒකිනුත් හිත නිදහස් වෙලා ඉන්නේ. ඒතර සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියන ඒවත් හොඳට තේරුම් අරගෙන ඒ හැම දෙයක් ඉදිරියේදීමත් දැන් හිත උපේක්ෂාවටපත් වෙලා තියෙනවා. ඒතර ඉතුරු වෙන අන්තිමට යන මොකද්ද? පිරිසිදු උපේක්ෂාව විතරයි. එතකොට ඊට පස්සේ ඉතුරු වෙන්නේ මෘදු කර්මන්නේ උත් ප්‍රභාෂර උත් බබලන්නා වූ පිරිසිදු උපේක්ෂාව විතරයි කියන යාගේ ජීවිතය තුළ පුදේ. කොච්චර ලස්සනද? එහෙමයි ස්වාමීනි. කොච්චර සුන්දර දහමක් ශාස්ත්‍රුන් වහන්සේ අත්දැකලාද? ස්පර්ශ කළාද? එහෙමයි. පින්වත් භික්ෂුව එක මේ වගේ දෙයක් කියන දක්ෂ රන්කරුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් රන්කරුවගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු කෝවක් බැඳලා කෝව බැඳ කෝවේ මුඛේ මැටි තවරලා අඬුවෙන් රන්ගෙන කෝව මුඛේ දානවා කියනවා. දාලිවර වෙලා ඒ රන්ට කලින් කාලට පිඹිනවා කියනවා. කලින් කාලට දියයිසිනවා කියනවා. කලින් කාලට මධ්‍යස්ත වෙන්න අරනවා. එතකොට මොකද වෙන්නේ? අර රන් මලකඩ අතහැරලා යනවා කියනවා. ඒ ටික ක්‍රියාකාරකම් ටික ඔක්කොම වෙනකොට රණ මලකඩ අතහරිනවා කියනවා. එහෙමයි. ඒ මහා ක්‍රියාකාරකම් ගොඩක ප්‍රතිඵලයක් වේ තමයි රණ මලකඩ අතහරින්නේ. ඒ වගේ තමයි කියනවා. සම්පූර්ණයෙන් මලකඩ අතහැරලා හැම කාටම බැහැර කළා මෘදු කර්මන්නේ ප්‍රභාෂර බවට පත් වෙනවා කියනවා. එතකොට තමයි කියනවා කැමති ආකාරයේ ආභරණ හදන්න පුළුවන්කම තියෙනවා. අන්න පිරිසිදු උපේක්ෂාව ඒ වගේ තමයි කියනවා. දැන් මේ කියන අවබෝධය හැම එකකම පිරිසිදු වෙනකොට මොකද වෙන්නේ? රණ මලකඩ අතාරින්නේ යම්සේද සිතේ ස්වභාවයත් ඒ වගේ තමයි. පිරිසිදු උපේක්ෂාවට හිතපත් වෙනවා. එහෙමයි. පින්වත් භික්ෂුව මේකත් ඒ විදිහමයි කියනවා. ඒතකොට අර මෘදු කර්මන්නේ උත් ප්‍රභාෂර උත් බබලන්නව පිරිසිදු උපේක්ෂාව විතරයි කියන උත්තර වෙන්නේ. එතකොට කල්පනා කරනවා කියනවා මෙහිමනේ ශ්‍රාවකයා. මොකද්ද? මේ පාරිශුද්ධ වූ මේ ආකාරයේ බබලන උපේක්ෂාව මම ආකාසානංචායතනය වඩන්න යොමු කළොත් එහෙම ඊට ඉහළ සමාධියක් එතකොට මේ කියන්නේ. එහෙමයි. ඊට අනුකූල ලෙස සිත වැඩුවොත් එහෙම උපේක්ෂාව ආකාසානංචායතනය ඇසුරු කරගෙන වැඩෙන්න පටන් ගන්නවා. එතන පිටලා වැඩෙන්න පටන් ගන්නවා. ඒක උපාදාන වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. එහි උපාදානය වෙනවා ස්වාමී. ඒ එතන පිටලා වඩනකොට ඊට පස්සේ ඒකට උපාදානය. එහෙමයි ස්වාමීනි. තාම උපාදාන වෙන ස්වභාවය තියෙනවා. එහෙයි. එතකොට උපාදානය වුණොත් මොකද වෙන්නේ? ආයෙත් සසරේ බොහෝ කල් පවතිවි කියලා නුවණ තියෙන කෙනා ප්‍රඥාව තියෙන කෙනා කල්පනා කළා ඒක කරන්නේ නැහැ. එහෙමයි. කරන්නේ නැහැ කියනවා. ඊළඟ කල්පනා කරනවා කියලා ඉතින් මෙවැනි පාරිශුද්ධ මෙවැනි ආකාරයේ බබලන උපේක්ෂාව විඥානං ඡායතනට යෙදුවොත් මේක ඇසුරු කරගෙන වැඩිලා උපාදාන වෙලා සසරේ පවතිනවා. ඒ ලෝකවල. ආකින්චඤ්ඤායතනට යෙදුවොත් එහෙම ඒක ඇසුරු කරගෙන වැඩිලා උපාදාන වෙලා ඒ ලෝකවල සැරිසරනවා. නේව සංඥා නා සංඥායතන මුල් කරගෙන වැඩුවොත් එහෙම ඒ උපේක්ෂාව එතන පිහිටා වැඩිලා උපාදාන වෙලා ඒ ලෝක ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඔක්කොම සංකත දේවල්. සකස් වෙන දේවල්. ඒකත් අතහරිනවද අතහරිනවද කියන එක. එහෙමයි. බාහිරට මේ පිට උපේක්ෂාවටපත් වෙනකොට කොච්චර ලස්සන දෙයක් කරගන්න පුළුවන්ද කියලා. ප්‍රඥාවෙන් තමයි ඔක්කොම ඉතුරු කර වාසය කරන්නේ. ප්‍රඥාව මුල් කරගෙන.
ප්‍රඥාවෙන් දකිනවා, වීරියෙන් අතහරිනවා. සිහියෙන් වාසය කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා කියනවා එතකොට මේ සකස් නොකර ඉන්නවා කියන සකස් නොකර ඉන්නකොට මොකද වෙන්නේ? මේ කිසි දෙයකට දැන් සකස් කරන්නේ නැහැ කියනවා. භවයේ පිනිස හෝ විභවයේ පිනිස හෝ කිසිදු චේතනාවක් පහල කරන්නේ නැහැ කියන යොමු කරන්නේ නැහැ කියන පිහිටවන්නේ නැහැ කියන. එහෙමයි. ඔහු සකස් නොකරද්දී භවයේ පිනිස හෝ විභවයේ පිනිස හෝ කිසිදු චේතනාවක් යොමු නොකරද්දී ලෝකයේ කිසිවක් උපාදානෙ වෙන්නේ නැහැ කියන. කිසි දෙයකට හිත ග්‍රහණය වෙලා යන්නේ නැහැ කියන. උපේක්ෂාව විතරමයි තියෙන්නේ. උපාදාන වශයෙන් නොගන්න නිසා කිසි තැති ගැනීමක් ඇති කරගන්නේ නැහැ කියනවා. කිසිවකට තැති නොගෙන තමා තුළම පිරිනිවී යනවා කියනවා. නිවිල යනවා කියනවා. එහෙමයි ස්වාමී. කිසි දෙයකට ඇලෙන්නේ නැහැ. ඉපදීම ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කල යුත්තේ කළා, යලි නිවන පිණිස කල යුත්තේ නැතයි දැනගන්නවා. ඉතින් ඔහු සැප විඳීමක් විඳිනවා නම් අනිත්‍යයි කියලා දැනගන්නවා කියනවා. එහි සිත බැසගන්නේ කියනවා. එහෙමයි. සිත පිළිගන්නේ කියන. ඒ වගේම දුක් විඳීමක් විඳිනවා නම් අනිත්‍ය කියලා දැනගන්නවා කියන සිත බැසගන්නෙත් නැහැ කියන එක පිළිගන්නෙත් නැහැ කියන. දුක් සැප රහිත විඳීමක් විඳිනවා එක අනිත්‍ය කියලා දැනගන්නවා කියන සිත පිළිගන්නෙත් නැහැ කියන බැසගන්නෙත් නැහැ කියන. ඉතින් ඔහු සැප විඳීමක් විඳිනවා නම් ඒ විඳීම හා එක් වෙලා විඳින්නේ නැහැ කියන. මේ විදිහට සැප විඳීම් දුක් විඳීම් උපේක්ෂා විඳීම් විඳිනවා කියනවා. හිත එකතු වෙන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. කය සීමා කොට විඳීමක් විඳිනවා නම් මේක කය තියෙනකම් විතරයි මම මේ විඳීම තියෙන්නේ කියලා අවබෝධයක් තියෙනවා කියනවා. ජීවිතයේ තියෙනකම් සමහර විඳීම් විඳිනවා කියන ජීවිතයේ තියෙනකම් විතරයි කියන විඳින්න එක. මම මේ ජීවිතයේ තියෙනකම් විතරනේ මම මේ විඳීම් විඳින්නේ කියලා දැනගන්නවා කියනවා. කය බිඳී මරණයටපත් වීමෙන් ජීවිතයේ අවසන් විඳීමෙන් මෙලෝදීම් විදිනු සියලු දේ නොපිළිගන්න නිසා සිසිල් වී නිවිලා යනවා කියලා දැනගන්නවා. මේ ඔක්කොම ප්‍රඥාවටයි තියෙන්නේ. එහෙමයි. පින්වත් භික්ෂුව ඒක මේ වගේ දෙයක් කියනවා. තෙලුත් නිසා වැටිත් නිසා තමයි තෙල් පහන දැල් වෙන්නේ. ඒ තෙලුත් වැටිත් අවසන් වීමෙන් තව තෙල් වැටි නොදැමීමෙන් ආහාර රහිතව පහන නිවිලා යනවා කියලා. පින්වත් භික්ෂුව ඒ වගේ තමයි කය සීමා කොට විඳීමක් විඳිනවා නම් කය තියෙනකම් විතරයි මම මේ විඳීම් විඳින්නේ කියලා දැනගන්නවා කියනවා. ජීවිතේ තියෙනකම් යම් විඳීමක් විඳිනවා නම් ජීවිතේ තියෙනකම් විතරයි මම විඳීම් විඳින්නේ කියලා දැනගන්නවා කියනවා. කය බිඳලා මරණයටපත් වීමෙන් ජීවිතය අවසන් වීමෙන් මෙලොවදීම කිසි දෙයක් නොපිළිගත්තු නිසා ඒක මොකද වෙන්නේ? මෙලොවදිත් පිළිගත්තේ නැත්නම් පරලොවක් පිළිගනීද? නෑ. එහෙමයි ස්වාමී. මෙලොව පඨවි ධාතු, ආපෝ තේජෝ වායු අවකාශ ධාතු වලට තමන්ගේ ආධ්‍යාත්මික පිළිගැනීමක් නැත්නම් දුක සැප උපේක්ෂාවට පිළිගැනීමක් නැත්නම් බැස ගැනීමක් නැත්නම් කය අතහරිනකොට තව තැනක් ගිහින් අල්ලයිද? නෑ. එහෙමයි ස්වාමී. අල්ලන ස්වභාවයේ සංසිඳලා තියෙන්නේ. ආන් ඒ චරිතයට කියන කුමක්ද? නිවිල යනවා කියලා. කොච්චර සුන්දර. එහෙමයි. දැන් බලන්න මේ සුන්දර ප්‍රඥා ලෝක විවර කරන මේ ධර්මයේ එහෙ ස්වාමීනි. එම නිසා මෙවැනි ගති ගුණ වලින් යුක්ත භික්ෂුව තමයි මේ පරම වූ ප්‍රඥා අධිෂ්ඨානයේ යුක්ත වන්නේ. මේ දැක්ම තියෙනවනම් රහතන් වහන්සේ අන්නේ උත්තමයට තමයි කියන පරම වූ ප්‍රඥා අධිෂ්ඨානයේ යුක්ත කෙනා. පින්වත් භික්ෂුව මේක තමයි පරම ආර්ය ප්‍රඥාව කියන්නේ. කොහොමද? ඒ කියන්නේ සියලු දුක් ක්ෂය කිරීම පිළිබඳ ඥානය. ඉගෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු වලත් අවකාශ ධාතු වලත් යථාර්ථ දැකලා නිදහස් වෙලා සැප දුක් උපේක්ෂා විඳීම් වලත් යථාර්ථ දැකලා නිදහස් වෙලා සිසිල් වෙලා නිවිලා මෙලොවත් නිවිලා ඉන්නව නම් පරලොවත් අල්ලන්න දෙයක් නැහැ කියන අවබෝධය. සියලු බරින් මන් නිදහස් වෙලා ඉන්නේ, සියලු කෙලෙස් දුරු කරලා ඉන්නේ කියන අවබෝධයක් ඇති වුණාද? ඒක තමයි කියන පරම ආර්ය ප්‍රඥාව. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. ආසවක්ඛ්‍ය ඥානය පිළිබඳ තියෙන අවබෝධය. පරම ප්‍රඥාව. ආර්ය ප්‍රඥාව කියන්නේ. එහෙම ප්‍රඥාව තියෙන කෙනාගේ හිත හැමතිස්සෙම තියෙන ප්‍රමාදී තුලද අප්‍රමාදී තුලද? ප්‍රමාදී අප්‍රමාදී බව මේ සංකේතය. එහෙමයි. රහතන් වහන්සේ. අකුසල් තැවරීමක් ඒ චිත්තසංතානයේ තින්නේ. කෙලෙස් තැවරීමක් කියන එක නිරුද්ධ වෙලා තියෙනවා. හටගන්නෙත් නෑ. නිවිල යන නිසා. එහෙමයි. ඒ නිසා අපි මේ ලෝකේ
ප්‍රඥාව කියලා කතා කළාට අප්‍රමාදී කියලා කතා කළාට ඒ රහත් මුනිවරු තමයි අප්‍රමාදී භවි ප්‍රතිමූර්තය පින්වත්. ඊළඟ විස්තර කරන හරිය ලස්සන කාරණාවක්. යම් මේ විමුක්තියක් ඇද්ද ඒ සත්‍ය තුල පිහිටලා අකම්පිතයි වයි තියෙන්නේ කියන. දැන් එතකොට බලන්න මේ කියන ප්‍රඥා ලෝකේ පරිපූර්ණ වෙච්ච උත්තමයාගේ චිත්තසංතානයේ ස්වභාවය මොකද්ද? ආත්පසින්ම නිදහස් වුණ හිතක් තියෙන කිසි දෙයකට නොබැඳෙන. එහෙමයි ස්වාමීනි. අන්න ඒ හිතට කියන විමුක්ති සම්පන්න හිතක් තියෙන. එතකොට ඒ හිතේ සැලෙන්නේ නැහැ කියනවා. නැසෙන ස්වභාවයෙන් යුතු යමක් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ ඉන්නේ බොරුව තුල කියන. සත්‍ය තුල නෙමෙයි. එහෙයි ස්වාමීනි. දැක්ක නේද? එයා ඉන්නේ ඇත්තටම රහතන් වහන්සේ ඇරෙන්න අනිත් සියලු ලෝක සත්‍යය ඉන්නේ කොහොමද බොරුවක් තුල ඉන්නේ. එහෙමයි. බොරුවක් තුල ඉන්නේ. සත්‍ය තුල ඉන්නේ රහතන් වහන්සේ විතරයි. එහෙයි ස්වාමීනි. ඊළඟ විස්තර කරන නොනැසෙන ස්වභාවයෙන් යුතු යම් නිවනක් ඇත්ද. ඒක තමයි කියන මේ ලෝකේ පරම සත්‍ය. නොනැසෙන ස්වභාවයෙන් යුතු යම් නිවනක් ඇද්ද? අනිත් ඔක්කොම සත්‍ය නෑ. මේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙනවා. හැබැයි නිවනේ වෙනසක් නෑ. ඒක තමයි පරම සත්‍ය. සත්‍යෙම උපන් සත්‍යෙම උපන්. එහෙමයි. රහතන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරන්නේ. එහෙයි. පරම සත්‍යයේ ප්‍රතිමූර්ති. එම නිසා මෙවැනි ගතිගුණ යුතු භික්ෂුව තමයි මේ පරම වූ සත්‍ය අධිෂ්ඨානයේ යුක්ත වන්නේ. සත්‍යයෙන් යුතු මහෝත්තමය මොකද වෙන්නේ? රකින්නවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට අයි වැටෙන්නේ. දැක්කනේ ප්‍රඥාවෙන් කෙලෙස් කිසිම ක්ලේශයක් එක තැවරෙන්නේ නැහැ. සත්‍ය ආරක්ෂා කරලා තියෙනවා. එහෙමයි. ඔන්න ඊළඟ බලන්න. එතකොට ඉස්සර අවිද්‍යාවේ යුක්තව සිටිනකොට ඔහු පෙළගෙන පිළි අරගෙන හිටියේ මොනවද? සමාදම් වෙලා හිටියේ මොනවද? කෙලෙස්. රාග දේශ මොහොනේ ඉතින් පිළි අරගෙන හිටියේ. ඒවටනේ වසඟුනේ. ඒකනේ සත්‍යය කියලා ඒ රාග දේශ මොහ මනසින් යුතු දේවල් හිතද්දිනේ සත්‍යය කියලා හිතන් හිටියේ. එහෙමයි. හැබැයි සත්‍යයයි කියලා නිවැරදිව තේරුම් ගන්න පුළුවන් කම නිකලෙස් වුණාට පස්සේ තමයි. හිතන දේවල්, කල්පනා කරන දේවල්, දකින දේවල් මේක සත්‍යයි කියලා රැවටෙනවනේ හැමතිස්සෙම. කෙලෙස් සහිත ලෝකය. රහතන් වහන්සේ එහෙම රැවටෙන්නේ නැහැ. ඒතර බලන්න මේ කෙලෙස් සහගත කෙලෙස් මේ දැන් අවිද්‍යාව සහගත ඉඳිද්දි ඔහුගේ හිතේ කෙලෙස් හැවරිලා තිබ්බාද? දැන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. සම්පූර්ණ නිරුද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම සිඳිලා තියෙන්නේ. කරටියේ කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නේ කියන්නේ. අභාවයට පත් වෙලා තියෙන නැවත නූපදින ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. එහෙයින් මෙවැනි ගුණයන්ගේ යුක්ත වූ භික්ෂුව තමයි කියන පරම වූ ත්‍යාග අධිෂ්ඨානයෙන් සමන්විත වන්නේ. අත්හරින්න ඕන සියලු දේවල් අත්හැරලා තියෙන්නේ. එහෙමයි. ආයෙ තව අත්හරින්න දෙයක් නැහැ. සියලු කෙලෙස් බර බිම තියලා තියෙන්නේ. කල යුතු සියලු දේම කරලා ඉන්නේ. ආයෙ අත්හරින්න දෙයක් නැහැ. අත්හැරීම වෙනුවෙන් තව කැපකිරීම කරන්න දේවල් නැහැ. පරම ත්‍යාග අධිෂ්ඨානයෙන් සමන්විතයි කියන්නේ. එහෙමයි ස්වාමී. ඒ භික්ෂුව සියලු කෙලෙස් දුරින්ම දුරු කිරීමක් ඇද්ද? මේ තමයි කියන පරම ආර්ය වූ අත්හැරීම. කෙලෙස් දුරු කිරීම තමයි කියන පරම ආර්ය අත්හැරීම. එතකොට ඒ තව ඊළඟ කාරණේ කියන ඉස්සර අවිද්‍යාවේ යුක්තව ඉන්නකොට ඔහු තුල සරාගී වූ කැමැත්තක් තිබුණාද? ඒකත් ප්‍රහාණය වෙලා කියන තියෙන සිඳිලද කියන තියෙන්නේ. සදේවසී වූ කැමැත්තක් තිබුණා නම් වෛරයට යන හිතක් තිබුණා නම් ඒකත් ප්‍රහාණය වෙලා කියන තියෙන්නේ. මෝහයට යන හිතක් තිබුණා නම් ඒකත් ප්‍රහාණය වෙලා කියන තියෙන්නේ. නූපදින ස්වභාවයට පත් වෙලා කියන තියෙන්නේ. රාග දේශ මෝහ වල යම් සංසිඳීමක් ඇද්ද? මේක තමයි කියන පරම ආර්ය සංසිඳීම. අන්න ඒකයි මුලින්ම දේශනා කළේ පින්වත් භික්ෂුව ප්‍රඥාව තුල ප්‍රමාද වෙන්නේ නෑ. සත්‍යයෙන් ආරක්ෂා කරනවා. ත්‍යාගයෙන් පුරුදු කරනවා. ශාන්තිය පිණිසම හික්මෙනවා කියලා යම් ප්‍රකාශයක් කළා. දී ප්‍රකාශය කළේ වෙයි පිණිසයි. එහෙමයි ස්වාමීනි. අන්තිම නිකලස් බවරම විස්තර කළා. එහෙමයි. යම් අදිෂ්ඨානයක් තුළ ඉන්නකොට ඔය කියන අදිෂ්ඨාන හතර ඉන්නකොට ඒක නම් හිතේ ස්වභාවය මොකද්ද? තෘෂ්ණා සහගත හැඟීම ඇති වෙන්නේ කියන. තෘෂ්ණාග සහගත හැඟීම නොපවත්වන මුනිවරයාට තමයි ශාන්ත වූ තැනැත්තා කියලා කියන්නේ කියලා යම් ප්‍රකාශයක් කළා. දෙයක් කියන්නේ කුමක් නිසාද කියලා. පින්වත් භික්ෂුව
වෙමි කියලා යම් අදහසක් තියෙනවා නම් මේක අවිද්‍යාව සහගත හැඟීමක්. මම වෙමි කියලා. මේ මම වෙමි, මේ මගේ වෙමි කියන ඔක්කොම අවිද්‍යාව සහගත හැඟීම් විතරයි කියන ඔක්කොම. අනාගතේ මේක වන්නේ කියලා හිතනවා නම් අවිද්‍යාව සහගත හැඟීම් කියනවා. අනාගතේ මේක නොවන්නේ කියලා හිතනවා නම් ඒක අවිද්‍යාව සහගත හැඟීමක් විතරයි කියන්නේ. රූපී වන්නේ, අරූපී වන්නේ, සංඤී වන්නේ, අසංඤී වන්නේ, සංඥා රහිත වන්නේ, නේව සංඤී, නාසංඤී වන්නේ කියලා හැඟීම් ඇති වෙනවා නම් ඒ සියල්ල අවිද්‍යාව සහගත හැඟීම් විතරයි කියනවා. ඒ හැඟීම රෝගයක් විදියට, ගඩුවක් විදියට, හුලක් විදියට දකිනවා කියන ඒ හැඟීම් සියල්ල ඉක්මවා ගිය මුනිවරයා තමයි කියන ශාන්ත වූ තැනැත්තා කියන්නේ. එහෙමයි ඒ ස්වාමීනි. සියලු හැඟීම් ඉක්මවා යන්නේ කවුද? රහතන් වහන්සේ. ශාන්ත වූ අරහත් භික්ෂුව උපදින්නේ නැහැ, දිරන්නේ නැහැ, මිය යන්නේ නැහැ, කෙලෙස් නිසා ඇවිස්සෙන්නේ නැහැ, වෙහිසෙන්නේ නැහැ කියන. පින්වත් භික්ෂුව යම් හේතුවකින් උපදිනවා නම් ඒ හේතුව ඔහුට නැති වෙලා කියන තියෙනවා. දැන් උපදින්න හේතු වෙන හේතු වෙච්ච දේ නැති වෙලා නම් තියෙන්නේ නූපදින කල්ලි දිරන්න දෙයක් නැහැ කියනවා. නොදිරන කල්ලි මොකද? මැරෙන්න දෙයක් නැහැ කියනවා. නොමැරෙන කල්ලි අසවල් දෙයකට ඇවිස්සෙන්නද කියලා. නොඇස්සෙන කල්ලි අසවල් දෙයකට වෙහිසෙන්නද කියලා. ඇවිස්සීමක් නැත්තම් ආයිතින් සංසිද්ධවන කියලා වෙහිසෙන්න දෙයක් නැහැ කියනවා. අන්න බුදුරජාණන් දේශනා කරන අන්තිමට යම් අදිෂ්ඨානයක් තුළ ඉන්නකොට තෘෂ්ණා සහගත හැඟීම් ඇති වෙන්නේ නෑ කියලා. අර අදිෂ්ඨාන හතර ඉන්න කෙනාට ඔය කියන තෘෂ්ණා සහගත හැඟීම් නිරුද්ධ වෙලා තියෙනවා. එහෙමයි. ඒ උත්තරමේ පිරිනිවනටපත් වෙනවා කියලා යම් ප්‍රකාශයක් කළා නම් මම ওই ප්‍රකාශය කළේ ඔය පිණිසයි කියනවා. අන්න මේ ටික කියලා ඉවරනකොටම පුක්කුසාති. බලන්න ප්‍රඥාවත් කියන ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියලා අපි ඉස්සෙල් දේශනාවේ කතා කරා. එහෙමයි ස්වාමීනි. අනේ මේ වැඩම කරලා ඉන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ නේද කියලා නැගිට්ටා. අනේ මේ වැඩම කරලා ඉන්න මගේ සුගතයන් වහන්සේ නෙවද? අනේ මේ වැඩම කරලා ඉන්න මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෙවද කියලා ආසනින් නැගිටලා සිවුරු ඒකාංශ කරගත්තා. ශාස්ත්‍ර ගෞරවය තිබුණා. අරහත්ත්වය හඳුනගත්තා, සම්බුද්ධත්වය හඳුනගත්තා, විද්‍යාචරණ සම්පන්න බව සියල්ල හඳුනගත්තා. එහෙමයි. ස්වාක්කාත සන්දිට්ඨික බව සියල්ල විනිවිද දැක්කා. පරම සත්පුරුෂයෙක් වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී පාද අභියස වැඳ වැටුණා. වැඳ වැටලා කියන ස්වාමීනි වරද මං ඉක්මවා ගියා. බාලෙක් වගේ මෝඩෙක් වගේ අකුසල් කරන්නෙක් වගේ අනේ මං සර්වඥයන් වහන්සේට සුගතයන් වහන්සේට අනේ ආයුෂ්මතුනි කියලා නොපැවසිය යුතු වචනයක් අනේ මං පැවසුවා කියුණා. එහෙමයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ වරද සංවර වීම පිණිස අනේ වරදකට පිළිගන්නාසේක්වා. එහෙමයි ස්වාමීනි. ශ්‍රී පාද අභියස වැඳ වැටුණා. කොහොමද මේ ශ්‍රද්ධාව? එහෙයි ස්වාමීනි. එහෙමයි. පින්වත් භික්ෂුව ඒකාන්තයෙන්ම වරද ඉක්මවා ගියා. බාලයෙක් වගේ මෝඩෙක් වගේ අකුසලයක්සේ තමයි ආයුෂ්මතුන් කියන වචනයෙන් නොමැති යුතු එහෙමයි. වචනකින් මට හැමතුවේ යම් දවසක ඔබ දැන් වරදක් විතර දැක්කා. ධර්මානුකූලව දැන් ඔබ ප්‍රතිකර්ම කරගත්ත එකට. ඒ සමාව ඉල්ලන එකනේ ප්‍රතිකර්මය. එහෙමයි. අන්න එකනේ අපි කියන්නේ තෙරුවන්ගෙන් වරදක් වුණා නම් සමාව ගන්න කියලා කියන එක ප්‍රතිකර්මය. ඒ වරද අපි පිළිගන්නවා. පින්වත් භික්ෂුව යමෙක් වරද හිට දැක්ක ධර්මානුකූලව පිරියම් කරනවාද බලන්න මේ උත්තමයේ වහන්සේ මේ ටික විතරනේ කළේ. වරදක් විතර පිළිගත්තා, කියා සිටියා, වන්දනා කළා. අන්න ඒක ධර්මානුකූල පිළිවෙල ඒක තමයි. එහෙමයි ස්වාමීනි. ආයි මේ තමන්ට දෙයක් වුණා නම් මේක කරන්න. තැන් වල කියෝ මේ ඉන්නේ නැතුව. මත්තේ සංවර වෙනවාද ඒක ආහාර විනය තුළ ඔබ දියුණුවක්මයි කිව්වා. ස්වාමීනි බුදුරජාණන් සමීපේ මට උපසම්පදා ලැබේවා. පින්වත් භික්ෂුව ඔබේ පාත්‍ර සිවුරු සම්පූර්ණද කියලා ඇහුවා. අනේ ස්වාමීන් නෑ කිව්වා. තථාගතයන් වහන්සේලා සම්පූර්ණ පාත්‍ර සිවුරු ඇති කෙනා උපසම්පදා කරන්නේ. ධර්මතාවයක් මේ ලෝකේ. එහෙමයි. ඉතින් හිතේනේ බුදුරජාණන් වහන්සේ කරුණාව නැත්නම් මෛත්‍රිය නැද්ද? භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් කළ යුත්තේ කළ ඉවරයි. මේක ධර්මතාව ලෝකේ. එහෙයි ස්වාමීනි. ඒ ධර්මතාව විස්තර කරන්න අපිට වෙලාවක් නෑද? ඒතකොට ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්‍රයන් වහන්සේ ධර්මයේ සතුටින් පිළිගත් අනුමෝදන් වුණා. නැගිටලා ආදරෙන් වන්දනා කළා. පැදකුණු කළා. පාත්‍ර සිවුරු හොයන පිටත් වුණා. අහෝ
සිවුරු හොය හොයා යද්දී කලබල වූ දිනක් ඇවිල්ලා ගව දිනක් ඇවිල්ලා ඇනලා මරණයටපත් වුණා. භික්ෂුන් වහන්සේට මේක ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ අහන ස්වාමීනි පුක්කුසාතිගේ කුඩ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සංක්ෂේපයෙන් අවවාද ලැබලා අනුශාසනා ලැබලා කලුරිය කළා. කොහෙද ඉපදුනේ? බුදුරජාණන් දේශනා කළ පුක්කුසාති කුල පුත්‍රයා තාම ඥානවන්තයි. ධර්මය අවබෝධ කළා. දහම් කරුණු අරබය මාව පෙළුවේ නෑ. ප්‍රඥාවේ ලක්ෂණය හරි ආශ්චර්යයි. පින්වත් මහන්නේ පුක්කුසාති කුල පුත්‍රයා ඕරම්බාගිය සංයෝජන පහම නැති කිරීමෙන් ඕපපාතික සුද්ධාවාසයේ උපන්නා. ඒ ලෝකෙන් ආයේ මේ හැරියෙන්නේ නැහැ. එහෙම පිරුණම් පානවා. ප්‍රඥාවක අසිරිය. අනබන සත්‍යයන්ගේ ඉන්ද්‍රියන් දකින්න පුළුවන් දසබල ඥාණයෙන් පිරිපුන් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රඥා ඉන්ද්‍රියම දැක දැක ප්‍රඥා ඉන්ද්‍රිය අවදි කර කර ශ්‍රද්ධාලාභයෙන් සිත් සතන් තෙත් කළා. පුක්කුසාති රජතුමාගේ. එහෙමයි. මේ වෙලාවේ සමහරට සුද්ධාවාසය. ඒ නිසා මේ උදාර පින ඔබ සියලු දෙනාටම සසර පුරා ප්‍රඥාලාභයේ හිමිකරුවෙක් වෙන්නටම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ආචාර්ය ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැම දිනම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදුසිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 14 වන උපන්දිනයේ සමරන දුවින් යද්දෙහිගේ පුතුණුවන්ට සිත් පැතීම පිණිස පින්වත් සංජය යද්දෙහිගේ මහතා සහ රවීනා විජේමාන පින්බර මහත්මිය තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්න මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් ඒ වගේම විස්කන් දෙව්පුතු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාස්ත සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඒ වගේම පුක්කුසාති බ්‍රහ්මයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරුන්ට ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙවිවරුන්ට ලෝකපාලක සියලු සත්පුරුෂ දෙවියන් බමුණට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මියගිය එච්.ඔ.ආයි දයාරත්න පින්බර පියාණන් ඇතුළු මිය පරලෝකීය සීලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කරන්නේ. වගේම රැස්වන උදාර පින විශේෂයෙන් 14 වන උපන්දිනයේ සමරන දුවින් යද්දෙහිගේ පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම පින්වත් සංජය යද්දෙහිගේ මහත්මයා රවීනා විජේමාන පින්බර මාතාවට සුජීවත සිටින සර්ලි විජේමාන කමලා වික්‍රමාරච්චි සහ සීලා
දයාරත්න යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ඒ වගේම ධර්මයේ හැසිරෙන උපකාර කළා වූ සියලුම දෙනාට, ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු ඇත්තන්ටත්, අපට කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා, පවසා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනා වෙනුවෙන් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් 14 වෙනි උපන්දිනයේ සමරන දුවින් යද්දෙහිගේ පින්වන්ත පුතුණවන්ට සෙත් පැතීම පිණිස පින්වත් සංජය යද්දෙහිගේ මහත්මයා සහ රවීනා විජේමාන මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පින ඇති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන ධර්මෙන් සකස් වන ජීවිතය පිණිස ජාතිය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.